නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ සියල්ලම කැඩෙන බිඳෙන ගෙවි යන නිමා වෙන දේවල් කියන අවබෝධය ඇතිව ජීවත් වීම පිළිබඳව දහම් පරයයන් ගිය සතියේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට මතක් කළා. ශෝකහුල්ල ඉදිරීම පිළිබඳව ගැලවීම පිළිබඳව දහම් පරයයයි. ඉතින් අදත් අපිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හදාරන්න අවස්ථාව දෙනවා. පින්වන්ත ඔබ හැමදෙනාම මේ පිණිස අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම අවදාළ ගරුතර මහ සංඝරුවන හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි අද සදැහැති දායකත්වයේ පිළිබඳව සිහිපත් කරගන්නම්. අද දායකත්වයේ දරන්නේ මීට මාස එකමාරකට පෙර මිය පරලොව ගිය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදිගුරු ඒ.එම්.ජේ. අමරපති ගුරුමෑණියන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීම සඳහා අංක 46 දෙවන පටුමඟ අඹතැන්නවත්ත බණ්ඩාරවිල යන ලිපිනේ පදිංචි ඌව පළාතේ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාරකේ දිසානායක මහත්මයා විසින්. ඉතින් පින්වන්ත බණ්ඩාරකේ දිසානායක මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පවත්වන්න අපට අවස්ථාව දෙනවා. අපි නැවතත් ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි මේ නීවරණ ධර්ම ගැන ගොඩාක් කරුණු කතා කළා. එහෙමයි ස්වාමීනි. මොකද අන්තිම කරුණු කියනවා නම් ගොඩාක් තියෙනවා. එහෙයි. මම බැලුවද අපි ඊළඟ නීවරණ ධර්ම ගැන කතා කරන්න ඕනේ. ඒ ස්වාමීනි. මම දැන් කාමච්ඡන්ද නීවරණ ගැන අපි ඒකේ ස්වභාවය තේරුම් ගැනීම, දුරු කර ගැනීමට එහෙමයි. හිතන්න ඕන විදිය මානසිකාරය කරන්න ඕන විවිධ පැති. එහෙමයි ස්වාමීනි. විවිධ දේශනාවලින් අපි ඉස්මතු කළා. අදත් ඒ වගේ මේ කාමයේ මුල් කරගෙන බොහොම ලස්සනට දේශනා කරපු සුන්දර කරුණක් තියෙනවා. එහෙමයි. කාම සූත්‍රය කියලා. එහෙයි ස්වාමීනි. මේ දේශනාව එළිවෙන්නත් හේතුුනේ ඒක ගොවියෙක් හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ. එහෙමයි ස්වාමීනි. මේක මේ සුත්ත නිපාතේ කියන පොතේ තියෙන්නේ. ඒතර මේ ගොවියා දැන් මේ වගා කරන කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ ඔය හරිය නිතර නිතර වඩිනවා. එහෙමයි. හරි පුදුමයි. දැනගත්තා මෙයා මේ ධර්මය අවබෝධ කරන දවස දැනගත්තා. එහෙමයි හරි ස්වාමීනි. පුදුමයි. භාග්‍යතුන් වහන්සේ නිසා විටින් විට වැඩලා කොහොමද දැන් කටයුතු කළේ නිකන් අහලා යනවා. එහෙමයි. මෙතුමට සෙනෙහසක් ඇති වුණා මේ මගේ මේ කරන දේ ගැන කතා බහ කරන්න කෙනෙක් ඉන්නව නෙව. දැන් මෙයාට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේලා හඳුනගෙන නැහැ. එහෙමයි. හරි පුදුමයි. කොහොම හරි ඊට පස්සේ දැන් මෙයා ඊට පස්සේ උන අන්තිමට දැන් අස්වන්න කපල ගේන ඔන්න මෙන්න දීදි භාග්‍යතුන් වහන්සේ ආවා. එහෙමයි. ඊට විස්තර හැව මෙයාට හරි සතුටුයි දැන් ඉතින්. එහෙමයි. හිතුව අනිවාර්යෙන් මේකේ අග්‍රදානෙ මම මේ ශ්‍රමණයට දෙනවා. එහෙමයි ස්වාමී. කියලා දැන් එදා ගිහිල්ලා දැන් ඊට පහුවෙන්ද දැන් අස්වරු නිලන්ට හරි ප්‍රීතියෙන් සතුටින් නිදාගත්තා. එහෙමයි ස්වාමීනි. වෙලාවට මහා අක්කල් වැස්සක් ආවා. ඇවිල්ලා අර ඔක්කොම මේවා ගසාගෙන ගියා. එහෙමයි. විනාශ වුණා. මිත්‍යින් මහා මේ හඬා වැළපෙන්න ගත්තා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දහම් කරුණු දේශනා කළා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මේ බමුණයි බැමිණිය දෙන්න මේ දහම් කරුණු ඉදිරියේ සෝතාපන්න වෙනවා. කාම සූත්‍රේ කාමයන් ගැන වදාළ දේශනා. එහෙමයි.
කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්දා පීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්ඡති. මේ කම් සැප විඳින්න රුචි වෙච්ච කෙනා ඒ කාම සම්පත් හිත බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණට පස්සේ මොකද වෙන්නේ? මේ හිතා සිටපු දේ මට ලැබුණානේ කියලා මහා පිනා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මොනතර තමයි අර්බුද හටගන්න තැන. එහෙමයි. කියන්නේ හිතා හිටපු දේ ලැබුණට පස්සේ මේ ස්මෘත වෙනවා. සිහි විකල් වෙනවා. එහෙමයි. තස්සචේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝව රුප්පති. ලදලද යම් කම්සැපයකට කැමති නම් එතකොට මොකද කරන්නේ? දැන් ඒකෙන් සතුටු වෙවි. එතකොට ඒක හදිස්සියෙන් කාලේ ගත වෙනකොට ටික ටික වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? ඕම් අඬන්න ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. වැළපෙනවා කියනවා. එහෙයි. හරි පුදුමයි පොඩි දහම් කරුණු ටික. මේ පොඩි දහම් කරුණු ඉදිරියේදී මෙච්චර මේ කෙනෙක් බුද්ධිමත් වෙන ප්‍රඥාවන්ත වෙන්නේ. එහෙමයි. අද යුගයේ මේ තියෙන ස්වභාවය හිතා ගන්න පුළුවන් නේ අපේ හිතවල. ස්වාමීනි පුදුම අසරණ භාවයක් මේ සම්පත් මට නැති වෙලා යනවා කියන චේතනාවෙන්ම වැළපෙනවා මිසක් ඒක වටහා හදාගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි බුදුරජාණන් දේශනා කරන මේ ලස්සන ගාථාවලින් දේශනා කරනවා ලද කම් සැපයටම නිති කැමති වෙන. හිතේ ස්වභාවය තමයි ලැබෙන එකට සතුටු වෙනවා. එහෙමයි. කෙනෙකුට ඒ තුලම සිත සැනසුම සදන. කෙනෙකුගේ ස්වභාවය තමයි ඒකින්ම සතුටු වෙවි වාසය කරන එක. කාලයේ පැමිණි විට ඒ සම්පත් නැසෙන. ඔන්න කාලයක් ගියට පස්සේ මොකද වෙන්නේ? අර සතුටින් පිළිගත් සම්පත් ටික නැති වෙලා යනවා. එහෙමයි. වැළපිය විලසට ලය හුල ඇරුණ. ලයේ හුලක් කෙනෙච්ච කෙනා දුක්සෝසුම් හෙලන්නේ යම්සේද. ඕම් ඊට පස්සේ බෑංගිරිය ගහ ඉන්නවා කියනවා. එහෙමයි. යෝ කාමී පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමම් විසත්තිකං ලෝකේ සතෝ සමුති වත්තති. මේක දැකලා හැම කාමයක්ම දුරු කරන කෙනා ලැබෙනකොට සතුටු වෙන බවත් නැතිලා යනකොට හඬා වැටෙන බවත් ප්‍රඥාවන්ත කෙනා දකින්නවා කියනවා. එහෙමයි ස්වාමී. දැකලා මොකද කරනවා කියන්නේ? හැම කාමයක්ම දුරු කරනවා කියනවා. එහෙමයි. බහැරට තමයි සර්පයෙකුගේ හිස ලෙසින. ඒතර කාමයේ කොහොමද අතහරින්නේ? සර්පයෙකුගේ හිසක පැත්තට අපි කිට්ටු වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. හිස පැත්ත අපි පැත්තට එනකොට මොකද කරන්නේ? අපි අහින් වෙනවා. එහෙයි. අන්න කාමයේ බහැර කරනවා කියන්නේ ඒ වගේ. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ කාමයෙන් බහැර කරනවා කියන එක. මෙලෙසින් සිහි නුවණ පවතින ඒ සමනා පැනයයි සියලු තණ්හාවෙන් ලෝ බැඳෙන. සතෝ සමුති වත්තති. අර ලෝකෙට බැඳලා තියෙන තෘෂ්ණාව කැද්ද ඒ තෘෂ්ණාවෙන් නිදහස් කරවන්න එයා මොකද කරන්නේ? සුවහොම් සී කල්පනාවේ යුතු අර වගේ අර භයානක සර්පයේ ඔළුව දිහා දකින්නේ යම්සේද? එහෙමයි. ඒ වගේ ගලවල ඈත්ලා වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. කිත්තං වත්තුං හිරඤ්ඤං වා ගාවස්සම් දාසපෝරිසම් තියෝ බන්දු පුතු කාමේ යෝ නරෝ අනුගිජ්ජති. කිත්වතු රන්රුවන් ඒ වගේ මෙහිකරුවන් ආදී ගවයන් අසුන් නෑයින් යම්තා දේවල් අද සියලු දේමයිති කොමකටද? කාමයටයි. එහෙමයි. බොහෝ කාමයන් සිතමින් ඒටම පැහැදී ගිජු වෙන කෙනා ලේසි නෑ කියන සිත වෙන පැත්තකට හරව ගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඔය හැම තැනකදීම අපිට මේ පිරිස ප්‍රේමනාපව අපි මෛත්‍රියෙන් ඇසුරු කරනවා. ඇසුරු කර අපිට හිතන්න පුළුවන් නම් ඒ ඇස්සේ මේ අනිත්‍ය දේවල් නෙවෙයි කියලා කොච්චර වටිනවද නේ? එහෙයි ස්වාමීනි. ඔතෙන්ට එන්නේ නෑනේ අපි. එහෙයි. අපිට වෙන්නේ අර ඒ ඇසුර ලැබෙනකොටම ඇසුර තුල අපි මුසපත් වෙනවා. එහෙමයි. ගෙවල් දොරවල් ලැබෙනකොට ඒ තුල මුසපත් වෙනවා. එහෙමයි. යාන වාහන ගන්නකොට මුසපත් වෙනවා. එහෙමයි. අර මානසිකාර හිතේ පිහිටවන්න මතක් වෙන්නේ අපිට. එහෙයි. මේ දැන් එකතු වෙලා මේ කතා කළාට තව පොඩ්ඩකින් තරහ වෙන්න පුළුවන් නේ. එහෙමයි. එහෙම හිතෙන්නේ නැහැ කවදා. එහෙයි. අපිට මිත්‍ර බවක් ඇති වුණා හිතන්නේ අම්මෝ මේක ස්ථිරයි. එහෙයි. මේක ස්ථිර හදාගාලිය කියලා තමයි හිතෙන්නේ. එහෙයි. ඒකට මේ ඇසුරු කරන හැම දෙයක්ම ඉතින් අනිත්‍යයි නෙව. ස්වාමීනි තා කුඩා ඇසිල්ලක් තමයි
අයමත් අරුබුද ප්‍රශ්න දිගින් දිගට ගිහි ගෙදර සමහරලාට උනේ එහෙමයි. පොඩි දේ සමහරට විශාල වෛරයකට පෙරලලා යනවනේ සමහර විට. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? ඒ ලබන දේවල් ස්ථිරයි කියලා ගන්න මානසිකව ගන්න ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ hina වෙන කෙනා ඊළඟ මොහොතේ hina වෙන්න පුළුවන්. එහෙමයි. මේ ප්‍රියමනාව ඉන්න කෙනා ඊළඟ මොහොතේ තරහින් ඉන්න පුළුවන් අපිත් එක්ක. මේ අපිට ඊළඟ මොහොතේ උපකාර කරන කෙනා ඊළඟ මොහොතේ උපකාර නොකර ඉන්න පුළුවන්. එහෙමයි. ඒකනේ ස්වභාවය. කිසිම මේ දැන් මේ හොඳට කාලා බීලා ඇඳලා ඉන්න මේ ලෙඩ වෙලා මේ ඇඳේ වැටෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ ලස්සනට ගෙවල් දොර හොඳට තියෙන මේන් ඉවසනින් භූමි කම්පා වෙලා ජල ගැනීම වෙලා විනාශ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක කොරෝනා වගේ වසංගතයක් කියලා අනිත් පැත්ත පෙරලනවා. ඒ වෙන්න බැරිද? මේක තමයි ලෝක ස්වභාවය. මේ සෑම දෙයකම අනිත්‍ය බව ඇසට පේන දේවල් මේක වෙනස් වෙනවා කියලා හිතා ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. කනට ඇසෙන මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතා ඉන්නවා. නාසයට දැනෙන මේ ප්‍රියමනාප ගඳ සුවඳ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතා ඉන්නවා. දිවට දැනෙන මේ ප්‍රියමනාප රසයන් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතා ඉන්නවා. එහෙමයි. කායට දැනෙන මේ ප්‍රියමනාප පහසවල් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතා ඉන්නවා. මනසට එන ප්‍රිය ස්වභාවයෙන් යුතුව මිහිරි ස්වභාවයෙන් යුතු වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු පවා සිත රවටනවා. එහෙමයි. නැද්ද බලන්න? එහෙයි. සමහර අරමුණු එනවා නිකන් බොරුවක් කියලා හිතෙන්නෙම නෑනේ. සමහර අරමුණු හිතට එනවා බොරුවක් කියලා හිතෙන්නෙම නෑ. එහෙමයි. හිතට ඒතු ගන්නන්න බෑ. හිතෙන්නෙම ඇත්ත කියලා මායාකාරී. එච්චර රවටනවා හිත. එච්චර රවටනවා. එහෙමයි. සමහර අසවල් කෙනා මාත් එක්ක මෙහෙම ඉඳි කියලා දැන් හිතෙන්නෙම නෑ වෙනස් වෙයි කියලා. කිසිම එහෙමයි. මෙන්න සුළු මේ දවස් දෙකක් යනකොට මෙන්න හිතුව විදිහට වෙනස් වෙලා. එහෙමයි. වෙනස් වෙන්නේ නැද්ද? එහෙමයි. එහෙනම් අපි රැවටුන්නේ නැද්ද? රැවටිලානේ. හැමතිස්සෙම රැවටෙනවා. පුදුම රැවටීමක් තියෙනවා. එහෙයි. අම්මෝ. එහෙමයි. අබලානම් බලීයන්ති මද්දන්තේතම් පරිස්සයා තතෝනං දුක්ඛ මන්වේති නාවා භින්නමි බෝධකම්. දුර්වල කෙලෙස් ඔහු යට කරගෙන යනවා කියලා කියනවා. එහෙමයි. දුර්වල ඔහු කෙලෙස් වලින් මොකද වෙන්නේ? යට කරගෙන යනවා කියනවා. කරදර කම් කටළු ඔහු මඩිමින් ඉන්නේ. ඊට පස්සේ වෙන්නේ මොනවද? ජීවිතේට දුකමයි පීඩාවමයි ගලන්න පටන් ගන්නකොට. කාමයේ තුලින් ඔහු දුක වෙතමයි ඉන්නේ. එයා ඇදලා දාන්නේ කොතෙන්ද? කාමයේ තුලින් දුකටමයි. එහෙමයි. සැකයට ඇදලා දානවා පීඩාවට, දුකට, ද්වේෂයට එකට කරන්න හිතෙනවා. ශෝක ඇති වෙනවා, පරිදේව ඇති වෙනවා, දුක් ඇති වෙනවා, දුම්නොස් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. හිල්ලුන නැවට ගලනා දිය කඳ වැන්නේ. හිල්ලුන නැවට ගලනා දිය කඳ වැන්නේ. අර හිල් වෙච්ච නැවට දිය කඳ ගලන්නේ යම්සේද? අර ඇසු කරද්දී අනිත්‍ය වශයෙන් විමසල විදර්ශනා කරලා නැති කෙනාට හිතේ දුක් ශෝකේ ගලන්න ගත්තට පස්සේ අර හිල් වෙච්ච නැවට වතුර ගලනවා වගේ කියනවා. වෙච්ච ලස්සනදනේ. එහෙමයි. තස්මා ජන්තු සදා සතු කාමානි පරිවජ්ජයි තේ පහය තරේ යෝගං නාවන් සිත්වාන පාරගු. ඒ නිසා හැම විටම සිහියෙන් කල් ගෙවන්න කියනවා. අපි මේ ලෝකෙ ඉන්නකොට අපිට පවුලේ කට්ටිය ඇසුරු කරන්න වෙනවා. දැන් පැවිදි අය ගත්තට පස්සේ අපිට සංඝය ඇසුරු කරන්න වෙනවා, එකට ඉන්න වෙනවා, කතා බස් කරන්න වෙනවා. මොකද තනි පංගල ඉන්න බෑනේ ඉතින්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අපි එකට ඉන්නකොට අපි හැමතිස්සෙම බලන්න ඕන මේ එකට ඉඳීම තුළ ලබන ප්‍රියමනාප බව, සතුට ඒ ඔක්කොම අනිත්‍ය දේවල් ඉතින්. එහෙමයි ස්වාමීනි. එහෙම නෙත් තියෙන්නේ. එහෙයි. අනිතකොට මේ එකට ඉන්න එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒකට ඉඳීම තුළ අර යෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ නැති එක ගැටලුව තියෙන්නේ අපිට. අපිට අඩු ගානේ මේ අද දවස අපි ඉඳලා ඉවරලා හැන්දෑවට අපිට පුළුවන් නම් අද මේ දැන් දවස කාලේ පුරාවට මේ විදියට ඇහෙන් සතුටුනා මේව ඉතින් අනිත් වෙලා කියන්නේ දැන් නෑනේ මොකක්වත්. එහෙමයි. කණෙන් සතුටු වෙච්ච දැන් අනිත්‍යයි නෙමෙයි. දිවෙන් රස විඳින්මින් සතුටු වෙච්ච දැන් අන්න වෙනස් වෙලා කියන්නේ දැන් නෑනේ. කයින් පහස හඳුනා ගනිමින් සතුටු වුණා දැන් ඒව දැන් නෑනේ දැන් අනිත්‍ය වුණා නේ. මනසින් අරමුණු විඳ හිත හිතා සතුටු වුණා දැන් ඒව නෑනේ. ඉන හෙට දවසෙත් ওই විදියට ඇහෙන් රූප බල බල සතුටුනොත් ඒ ටිකත් හැන්ද වෙනකොට අනිත් වෙලා යනවා. එහෙමයි. හෙට දවසෙත් කණෙන් ශබ්ද සතුටු වෙ ඉඳලා හැන්ද වෙනකොට මොකද වෙන්නේ ඔක්කොම ටික වෙනස් වෙලා යනවා. එහෙමයි.
දිවෙන් විඳ රස විඳ සතුටු වෙනවද? හැන්ද වෙනකොට මොකද වෙන්නේ? ඒ ටික වෙනස් වෙලා යනවා. ඔය විදිහට ප්‍රතිවීක්ෂාවක් කර කර ඉන්නයි පුරුදු වෙන්න ඕන අපි. එහෙමයි ස්වාමීනි. ඉතින් යන්නේ ප්‍රතිවීක්ෂාව යෝනිසෝ මනසිකාරය තමයි හිතට දුක් පීඩා ගෙනාවත් ඒකින් අයාට හිතට යම් ප්‍රමාණයකට ගලවගෙන සංසිඳෝගෙන සැනසෙල්ලයට ඉන්න උපකාර කරන්නේ අන්නේ කල්පනාව තමයි. අන්නේ ඒක විදර්ශනාවක් ඒක. එහෙමයි. තස්මා ජන්තු සදා සතෝ කාමානි පරිවජ්ජේ තේ පහය තරයෝ ගන්නාවන් සිත්වාන පාරගු. ඒ නිසා හැම විටම සිහියෙන් කල් ගෙවමින් ඉන්න කියන. අන්න එයාට සිහිය තියෙන්න ඕන කුමක්ද? මේ ඇසුරු කරන දේවල් තුලින් ලබන සතුට අනිත්‍යයි කියලා තීරුම් ගන්න පුළුවන් එයාට සිහියක් තියෙන්න ඕන. අනිත්‍යයි කියලා තීරුම් ගන්න පුළුවන් සිහියක් තියෙන්න ඕන. එහෙමයි. දැනගෙන කාමයන් බැහැරට හැර දමමින් දියයිස නැව සදාගෙන ඉතරටම යමි. ඒතර බලන්න දැන් හිල්ලෙච්ච නැව එහෙමයි. ශෝකේ ගලනවද? ගලද්දි මොකද කරන්නේ මෙයා? අර කාමයේ ස්වභාවය මේක තමයි කියලා තීරුම් අරගෙන අර හිතේ තියෙන ශෝක හුල් යෝනිසෝ මනසිකාරයෙන් ගලවලා අයින් කරලා දාලා සිඳලා යා සිදුරු වෙච්ච එක හදාගෙන මොකද කරන්නේ? ඉතරටම යනවා කියලා. එහෙමයි. තරණය කළ යුතුය සැඩදිය බිඳ හරිමි. මෙච්චරයි කිව්වේ. ගාථා කීයද? එහෙමයි ස්වාමීනි. බමුණා බැමිණිය පැහැතුන ධර්මයට. තෙරුවන් සරණේ පිහිටියා. බලන්න අසිරිය. ඒ ස්වාමීනි. පුංචි කරුණකින් අස්වසන්න පුළුවන් ජීවිත. පුංචි කරුණ ප්‍රමාණවත්. එහෙමයි. ඒ කියන්නේ පුංචි කරුණකින් අස්වසන්න පුළුවන් කියලා කියන්නේ අපිට තේරෙන මේ ජීවිතවල ස්වභාවය තමයි. එතකොට මේ අර කාමේ බැසගෙන නිකන් එහෙම එකක් නෑ වගේ. එතකොට කයින් එහෙම තිබුණට එකතු වෙලා එහෙමයි ස්වාමීනි. මානසිකව ඒගොල්ලන්ගේ මහ ලොකු බැස ගැනීමක් නෑ. ඒ උත්තරමයන්ගේ කාලේ හිටපයිගේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙ. මොකද මානසික ඒතකොට පුරුද්ද සසර. ඒක දැන් මේ වගේ හිතමුකෝ දැන් අපි හිතමු දැන් මෙන්න මේ බුද්ධ ශාසනය අපි අන්තිම කාලේ. කෙනෙක් ඔන්න අපි නු කසාදයක් බැඳගෙන ළමයි දෙන්නෙක් හදාගෙන පන්සිල් රැක්ගෙන ඉන්නවා. එහෙමයි. ඒකට යා යම් ප්‍රමාණයකට කාමයේ අතහැරලා ඉන්නේ. දැන් පංච දුස්චරිත දෙනවා කියලා කියන්නේ කාම වඩගුරු වෙලිලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සිල් ගන්න ඕන. අපි දවසක් ගිහින් සිල් අරගෙන ඉන්නවා කියලා කියන්නේ ඉදා දවසේ යා ගෙවල් ගැන මනසින් අතහැරලා ඉන්නේ. එහෙමයි. දරුවෝ ගැන මනසින් අතහැරලා. යාන වාහන ගැන මනසින් අතහැරලා. දැන් ওই විදිහට අවුරුදු 50ක විතර පුරුදු වෙනවා යා. එහෙමයි. එහෙම දැන් ගත කරලා ඊළඟ ජීවිතේට යන කෙනා යම් ප්‍රමාණයකට කාමයේ හිතින් අතහැරපු කෙනෙක්. එහෙ ස්වාමීනි. ඔව් එයාට එතකොට ඊළඟ ජීවිතේ ලීසි. අපි තුමු දැන් ඔය අතර කෙනෙක් සම්පූර්ණ මේ ගෘහ ජීවිතය අතහැරලා දාලා පැවිදි වෙනවා. පැවිදි වෙලා සිල් ටික රැක්ගෙන ධර්මයේ ටිකක් කියාගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා. එහෙමයි. ඒතර සමහරට එයාගේ අවුරුදු 50ක වගේ කාලේ එයාගේ සම්පූර්ණ තියෙන්නේ ගෘහ බන්ධන නැති. එහෙමයි ස්වාමීනි. ගෘහ බන්ධන නැති ජීවිතයක් එයාට තියෙනවා. එහෙමයි. ඉතින් අර දෙන්නකින් අර ගෘහ බන්ධන නැතිව ගත කරන කෙනාට වඩා පහසුයි එතකොට. එහෙමයි. ඒ කෙනාට ධර්මයේ කියනකොට වේගයෙන්ම හිත ඒ අරමුණේ පිහිටවන්න ලේසි. එහෙ ස්වාමීනි. අර කාම අරමුණේ හිත ගලවන්න ලේසි. මොකද එයාට පුරුද්දක් තියෙන නිසා. එහෙමයි. එහෙනම් මේක හැමතිස්සෙම බලපාන්නේ මේ ගුණ ධර්මයක උන පුරුද්ද වැඩිකම තමයි බලපාන්නේ. අකුසලයක උනත් ඒකේ නියැලලා ඉන්න ප්‍රකාලේ බලපානවා. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒතකොට දැන් මේ ඔය තීරතේරි ගාථාවල හරි ලස්සන කතාවක් තියෙනවා. එතකොට මේ ඒ කාලේ හිටිය මේ ඉසිදාසී කියලා රහත් තෙරණියක්. ඉසිදාසී. එහෙමයි. මේ ඉසිදාසීගේ ජීවිතය ගත්තොත් එහෙම අපිට හිතා ගන්න බෑ. අද එහෙම සමහරට කෙනෙකුට නොත් එහෙම සමහරට පිස්සු වැටෙන්නේ කාරණේ හේතුයි සමහර විට. කුසුම්පුරය නමින් යුතු පාටලී නගරේ මේ මහ පොළොවට ආභරණයක් කියලා කියන පාටලී පුත්‍රේ. එහෙමයි ස්වාමී. කියන්නේ එච්චර මේ දඹදිව තලයේ හරි සෝභමාන සුන්දර තැන. එහෙ ස්වාමී. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක භික්ෂුණියගේ නම ඉසිදාසි. දෙවෙනි සිල්වත් තැනැත්තියගේ නම බෝධි. බෝධි කියන තෙරණියයි රහත් තෙරණියයි. ඉසිදාසි කියන රහත් තෙරණියයි. හරි පුදුමයි නේද? එහෙමයි දැන් ස්වාමී. මේ ඉතින් ගස් යට ගල් ගුහාවල එහෙමයි. දැන් පේන්නේ අද භික්ෂුවකටවත් ඉන්න බෑනේ ඉතින් පේන්නේ. එහෙමයි. භික්ෂුවකටවත් පිණ්ඩපාතේ වඩින්න බෑ මේ බැඳලා මඩේ ගිල්වල මරණ මට්ටමටපත් වෙලානේ. එහෙමයි ස්වාමී. ඒ ලෝකේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ රහත් තෙරණිවරු.
දෙන්නම හරි සීලවන්තයි කියනවා. ඒ දෙන්න ධානය සැපේ වාසය කරනවා කියන දෙන්නම. එහෙමයි. ස්ත්‍රීන් දෙන්නේ රහත් වෙලා ධානය සැපයෙන් ඉන්නවා. බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙන ඒ වගේම නිකෙලස්. කෙලස් නෑ. දවසක් මේ භික්ෂුණී දෙනම් පිණ්ඩපාත වැඩියා. දම් වැළඳුවා. දෙපා සෝදගෙන විවේක තැනක සෝසේ සිටිද්දී වුන් ලස්සන කතා බහක් දෙන්න අතර ඇති වුණා. එහෙමයි. මොකද්ද? අහනවා අර බෝධි කියන රහත් තෙරණිය අහනවා ආර්ය විසිදාසී ඔයා හරිම ලස්සනයිනේ. ඒ වගේම තවම ඉන්නේ තරුණ වයසේ. ඉතින් ඔයා මහාන වෙන්න කල්පනා කළේ ඇයි කියලා ඇහුවා. එහෙමයි. ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලාද මහාන උනේ. දැන් මේ කතාව එළියට ගන්න එවමනාව. එහෙමයි. දැන් ගත්ත නැත්නම් අද අපිට මේක අහන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා විවේක තැනකදී මේ විදිහට අසද්දී දහන් දෙසීමේ දක්ෂ වූ විසිදාසි භික්ෂුණිය මේ විදිහට පිළිතුරු දුන්නා. එහෙනම් පින්වත් බෝධි මම මහාන වෙන්න විදිහ අහගන්නකො මහාන වෙච්ච හේතුව. එහෙමයි. මගේ තාත්තා සීලවන්ත කෙනෙක්. එයා උදේනි නගරයේ සිටුවරේ. මං ඒගොල්ලන් එක්කම දුව කිව්වා. එහෙමයි. ඒගොල්ලන්ගේ හැම ආදරයක්ම ලැබුණේ මට. ඒතර එච්චර පින්වත් ලස්සනයි ධනයෙන් පිරීලා. එහෙමයි. ආදරෙද්ද වෙන කෙනෙකුට යන්නේ නැහැ. කාටද ආදරය යන්නේ? මේ දියණියට විතරයි ආදරය. එහෙමයි ස්වාමීන්. සාකේත නගරේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයටත් ගොඩාක් වස්තු තිබුණා. ඉතින් ඒ සිටුතුමාගේ ලේලිය හැටියට මාව මගේ තාත්තයි ගෙදරට පාව මේකට කසාද බඳලා දුන්නා කියනවා. එහෙමයි. ඉතින් මම නැන්දයි මාමයි ළඟට උදේ හවස ගිහින් ඒගොල්ලන්ගේ දෙපා වඳිනවා කියනවා. එච්චර මෙයා ගුණධර්මයක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඔවුන් කියන දේ විතරක්ම කෙරුවා කියනවා. එහෙයි. මම්මගේ ස්වාමියා හරි සහෝදරයන් හරි ඒ කවුරු හරි දැක්කොත් පුටුවෙම නැගිටිනවා කියනවා. මං ඒගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා කියනවා. එච්චර ගුණකරුකම් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් අපිට තේරෙන්නේ නැහැ දැන් මේ ගුණගඩුක මේ ලස්සන මේ ධනවත් ජීවිතයේ ඇතුලේ හැඟවිලා තියෙන රහස පේන්නේ අපිට. එහෙමයි ස්වාමීනි. දොරේ රහස දකින්නේ ධර්මයේ. බුද්ධ ශාසනයක් නැත්තම් අහෝ මෙච්චර මේ දැන් මේ රූපයෙන් ගත්තොත් එහෙම ලස්සනයි. ධනෙන් ගත්තොත් ආඩ්‍ය ගුණගරු කණින් ගත්තොත් එහෙම වැඩි. බැලුව බැලමුට කෙනෙක් හිතනවා මේ මොකද්ද මේ ව්‍යසනේ කියලා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. මේ බුද්ධ ශාසනයක තියෙන ආශ්චර්යය මට හිතා ගන්න බෑ. ඔය හැම ප්‍රශ්නයක් ඉදිරියේම ඉතින් බුද්ධ ශාසනයක යම් විදිහේ හරි වැටහීමක් තියෙන කෙනෙකුට යම් පොඩි දල වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඒ හැරෙන්න වෙන කිසි කෙනෙකුට බෑ. එහෙමයි. කැම්බීමෙන් වුණත් කැවිලි පෙවිලි වලින් වුණත් ඒගොල්ලන් කැමති දේවල් හදලා දීලා මම සතුටු කළා කියනවා. ඒගොල්ලන්ට හොඳටම උපස්ථාන කළා කියනවා. අවශ්‍ය දේවල් වෙලාවට හොයලා බලලා උපස්ථාන කරනවා. මම්මගේ අතින් සැමියගේ පා සෝදලා ගෙට ගන්නෙ. එහෙමයි. ස්වාමිය ළඟට මම යන්නේ වැඳගෙනයි. මම පනාවත් සුවඳ විලවුන් වරගත් වෙනත් දේවලුත් කණ්ණාඩියත් අරගෙන සැමිය ළඟට යනවා. මගේ යතින්මයි එයා සැරසුවේ. කොහොමද එතකොට තිබිච්ච ගුණගරුකම? එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මගේ යතින්ම බත් තියුවා. හැලිවලන් හේදුවා. අම්මා කෙනෙක් එකම දරුවෙකුට සලකනවා වගේ මම මගේ සැමියට සැලකුවේ. එහෙමයි. එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත් නිහතමානීව කොච්චර හොයා බලාගෙන කටයුතු කරගෙන හිටියත් කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මටමයි කියන බණින්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. ඕම් බලන්න ඔන්න තියෙන ප්‍රශ්නේ. එහෙයි. ලස්සන වුණාට භෝග සම්පත් තිබ්බාට ධනයෙන් ආඩ්‍ය වුණාට ධන අධිපති වුණාට වැඩන්නේ. එහෙමයි. දුක් විඳින්න හේතුන එක දෙයක් තියෙන මොකක් හරි. පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මේ හොඳට ගුණගරුක වුණාට කන්න බොන්න යුවට අඳින්න පළඳින්න දුන්නට ඔක්කොම ඇඳගෙන පුදාගෙන හිටියට එයාට කැමැත්තක් උපදවන අනිත් ඒ ගෙදර කට්ටියට ආදරයක් ඇති වෙන මේ ඇති නොවන ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. සැමියක් ගෙදරින් ආදර නොලබන්න හේතුව ප්‍රශ්නයක් තියෙනවා. බලන්න පව කියන එක නැහැටි. හරිම පුදුමයි ස්වාමීනි. පුදුමයි. එහෙයි. පුදුමයි මේ. බලන්න මේ ඔක්කොම මේක ඉස්සරහට කියාගෙන යත් තියෙනවා. අන්තිමට මේක තියෙන්නේ මොකද්ද? මේ කාම දාහයේ තියෙන ආදීන.
එහෙමයි ස්වාමීනි. කාමදාහය තියෙන ආදීනව තියෙන. අන්තිමේදී ආයි ගොල්ලන්ගේ දෙමව්පියන්ට මෙහෙම කිව්වා මයි යනවා මේ ගෙදර අත්හැරලා. මට මේ හිදාසිත එක්ක පවුල් කන්න ඕන නෑ. අර කොල්ලා කිව්වා කියන. එහෙමයි. පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසි ඥානවන්ත කෙනෙක්. නැන්දම්මල එහෙම නැන්දම්මල ලේලියෙක් වර්ණනා කරන්නේ ලේලි ඔච්චර ගුණගරුක වෙන්න ඕනද? එහෙමයි. වාසනාවන්ත කෙනෙක් වීරියවන්තයි කම්මැලි නෑනේ. ඉතින් පුතේ ඔයා මොකද ඉසිදාසිට මේ තරම් අකමැති මොකද කියලා කිව්වා කියනවා. "ඔව් එයා මට වරදක් කළේ නෑ තමයි. නමුත් මට හිදාහිත් එක්ක ඉන්න නම් ඕනේ නෑ." කියන්නේ කොච්චර උපකාර කළත් කොච්චර ලස්සන වුණත් කොච්චර සල්ලි තිබුණත් ඉසිදාසි ගැන ආදරයක් ඇති වෙන්නේ මේ කොල්ලට. ස්වාමීනි එතන හරි සංකීර්ණ තැනක්ද? සංකීර්ණ තැන. ප්‍රියමනාපතාවයන් හොඳටම ඇති වෙන්න ඉඩ කඩ තිබුණා. තිබුණනේ. එහෙනම් මේ ආදරේ ලබන වෙනම පිනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙමයි. ආදරේ සෙනෙහස ලබන වෙනම පිනක් තියෙනවා. ලස්සනම නෙමෙයි. එහෙමයි. ලස්සනම නෙමෙයි. ධනයම නෙමෙයි. එහෙමයි. එතකොට මේ මොකද්ද ගුණවත්කම් බාහිරින් තියෙන ගුණවත්කම් ටිකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. බලමුකෝ මේ කතාව කතා කරන්නේ නැද්ද නේද? ඊට පස්සේ කියනවා මේ පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසේ හරි ඥානවන්තයි නෙමෙයි. එහෙමයි. නැන්දම්මලා කියන්නේ. එහෙයි ස්වාමීනි. නැන්දම්මලගෙන් ගුණ වර්ණාවක් ලබන්න තරම් ඒකට ලේලියක් කොච්චර ගුණවත් වෙන්න ඕනේ නැද්ද? එහෙමයි. වාසනාවන්තයි වීරියවන්තයි කම්මැලි නෑ. ඉතින් මේ ඉසිදාසේ මේ ඇයි ඔච්චර අකමැති කියලා කිව්වා. මට වරදක් නම් කළේ නෑ තමයි. ඒ කොල්ලත් පිළිගන්නවා වරදක් කළේ නෑ කියලා. නමුත් මට ඉසිදාහිත් එක්ක ඉන්න ඕන කමක් නෑ. මට ඒව අප්පිරියයි කිව්වා. එහෙමයි ස්වාමීනි. දකිද්දි කැමැත්තක් නෑ කිව්වා. මට ඇගින් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට නොකියම මේ ගෙදරින් ඕන් යනවා හැබැයි කිව්වා. දැන් දෙමව්පියන්ට කර ගියා ගන්න දෙයක් නෑ. එහෙමයි. නැන්දයි මාමයි ඉතින් ඒගොල්ලන්ගේ වචන පිළිගන්නවා කියනවා. ඉසිදාසි කියන්නේ දැම්මේ. එහෙයි. ඉතින් ඒගොල්ලෝ මගින් නැව දරුවෝ ඔයා මොකද්ද අපේ පුතාට කරපු වැරද්ද සැක නැතුව කියන්න අපිට කියලා. එහෙමයි. මං එයාට කිසිම වරදක් කළේ නැහැ, හිංසාවක් කළේ නැහැ, වැරදි වචනයක් කියලා නැහැ. ආර්යාවනි. ඉතින් එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මම මොකක් කරවන්නද? එහෙමයි. අපේ පුතාව රැක බලාගෙන හිටියේ ලස්සන ලක්ෂිම අහෝ අපේ පවුලට නැති වුණා නේ කියලා දෙමව්පියෝ කෑ ගැහුවා කියනවා. එහෙමයි. දැන් තමයි මාමයි. එහෙමයි. එතකොට නැන්දමයි මාමගේ ඒකට බලන්න ආදරේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් එතන මෙතන තියෙන්නේ මේ සැමියගේ ආදරේ නොලබන මොකක් හරි ප්‍රශ්නයක්. එහෙමයි. හරි පුදුමයි පාව කියන එක. ස්වාමීනි මේ දැන් දෙමව්පියන්ගෙත් ආදරේ ලැබලා එහෙයි. නැන්දල මාමලගේ ආදරෙත් ලැබලා සැමියගේ ආදරේ නොලබන පවුත් තියෙනවා එන. එහෙමයි. අපි තේරුම් ගන්න ඕනේ නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ වගේ ප්‍රශ්න එනකොට ලෝකෙට සාහප කරන්න නෙමෙයි ඕන. ධර්මයෙන් උපන් ජීවිතයක් හදාගන්න ඕන. ඒක තමයි ශ්‍රාවක බව කියලා. එහෙමයි. ඊතරන ශ්‍රාවක භවෙන් නවතින්න ඕන. එද මේ දැන් තේරෙනවනේ හොඳට දැන්. දෙමව්පියන්ගේ ආදරෙත් ලැබෙනවා නම් ඊළඟට දැන් නැන්දලමගේ ආදරෙත් ලැබෙනවා නම් සැමියගේ විතරක් ආදරේ නොලබන පවක් තියෙනවා මොකක් හරි. එහෙමයි. ඊළඟට කියනවා ඉතින් අපේ පුතාව රැක බලාගෙන සිටි ලක්ෂ්මී අපෝ අපේ පවුලට නැති වුණා නේව කියලා. දෙමව්පියන් මාව ආයිමත් අපේ තාත්තා ළඟට ඇරලුවා කියනවා. එහෙයි. ඊට පස්සේ මාසෙයි මං ගෙදර හිටියේ මේ ඒවතාව ඊළඟට මොකද්ද කරේ මගේ තාත්තා අපට වඩා ආදායම් භාගයක් අඩුවෙන් ලැබෙන ධනයක් තියෙන පවුලකට ආයි බන්දලා දුන්නා කියනවා. මාසයකින් හිටියේ. එහෙමයි. මාසෙකින් වෙලා තියෙනවා. කොහොමද වැඩේ? මං කීකරු 16ක් වගේ ගෙදර උපස්ථාන කරද්දී ද්‍රෝහිකම් නොකරද්දී සිල්වත් සිටිද්දී ඒ ගෙදරනුම් මං අයින් කළා කියනවා. එහෙමයි. පුදුම දෙයක් නේ? එහෙයි ස්වාමීනි. මේ වගේ ඉතින් මේ කොළෝගේ කොච්චර තින් ඔය වගේ ඇද්ද? ඊට පස්සේ නඩු හබ ඊට පස්සේ හිතනවා මොනවා හරි දීලා වෙන්නේ නැති අරක වෙන්නේ නැති මේක වෙන්නේ නැති. එහෙමයි. ඊට පස්සේ එහෙමයි. එහෙම නැත්නම් ඊට පස්සේ මිනිස්සය ගැන සැක හිතන එනම් මෙයා වෙන ගෑනු කෙනෙකුත් එක්ක සම්බන්ධයක් ඇති. ගෑනු කෙනා නම් මිනිස්සය නම් ගෑනු කෙනා ගැන හිතන මෙයා වෙන මිනිහෙකුත් එක්ක සම්බන්ධයක් ඇති. එහෙමයි. දෙමව්පියෝ නම් හිතන මේ දරුවා වෙන ප්‍රශ්නයක් ඇති. එහෙමනේ හිතන්නේ. තවත් ප්‍රශ්න ගොඩක් හදා. තව එච්චරයි ධර්මෙට ඉන්නේ. ධර්මෙට ඉන්නේ. එහෙයි. ඊට පස්සේ අච්චර සිල්වත් දෙද්දි එච්චර උපස්ථාන කරද්දි ගෙදරින් මං අයින් කළා කියනවා. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගියා ඉඳුල් කකා ඉන මිනිහෙක් එක්කගෙන ආවා කියනවා. එහෙමයි. හරි පුදුමයි.
ළමයි ඔය රෙදි කඩමාල්ලයි ඔය තැටියයි විසි කරපන්. මගේ දියන්ගේ ස්වාමියා බවට පත් වෙයන් කියලා තාත්තා කිව්වා කියනවා. එහෙමයි. දැන් කර ගියා ගන්න දෙයක් නැතිකමට. එහෙයි. ඒ මිනිස්සේ මමත් එක්ක ටික කලක් හිටියා කියනවා. එයත් මාවත් හැරලා ගියා. හිඟන්නට මිහිත දෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද කර්මය? එහෙයි. ඔය වගේ අපේ සංසාරවල අපි මරණය පිණිස මොන වගේ දේවල් අපි කරගෙන නැද්ද? එහෙමයි ස්වාමීනි. අසනීප රෝග පීඩා පිණිස මොන වගේ දේවල් කරගෙන නැද්ද අපි? එහෙමයි. ස්වාභාවික උවදුරු අපේ ජීවිතවලට ලං කරවන්න කොච්චර දේවල් අපි කරගෙන නැද්ද සංසාරේ? භෝග සම්පත් නැති කරන දේවල් කොච්චර අපි සංසාරේ කරගෙන නැද්ද? දෙමව්පියන්ගෙන් ආදරේ නොලබන දේවල් අපි කරගෙන නැද්ද? සහෝදරයන්ගෙන් සැමියකින් බිරිඳකින් ආදරේ නොලබන දේවල් අපි කොච්චර කරගෙන නැද්ද සංසාරේ? එහෙමයි. උසස් අධ්‍යාපනයකට සමහරට යන්න බැරි වෙන දේවල් කොච්චර කරගෙන නැද්ද? එහෙමයි. එහෙම නේද තියෙන්නේ නේද? එහෙයි ස්වාමීනි. මොන වගේ කලබ ගෑණි අපි සංසාරේ කරගෙන නැද්ද? මේ ජීවිතය විඳවද්දී යම් යම් ප්‍රමාණයකට අපි ඉතින් ඉන්න ඕන නේද? එහෙමයි ස්වාමීනි. එහෙම හිත හිතා ඒතර ලෝකෙත් එක පලි ගහන්නෙත් නෑ, වහිර කරන්නෙත් නෑ. වස්න ඔක්කොම ඉවරයිනේ. අකුසල් වලට යන්න තියෙන ඉඩ වළක්ව ගන්න. ඔක්කොම වළක්ව ගන්න බලන්න. එහෙමයි ස්වාමීනි. ඔක්කොම වළක්ව ගන්න බලන්න. එහෙයි. ඒකේ ටාන සූත්‍රය තියෙන එකයි නිතර සිහි කරන්න කියන කර්මය මන් දායාද කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. කර්මය මන් ඥාතියා කරගෙන ඉන්නේ. කර්මයයි ඇත්තට මම පිළිසරණ කරගෙන ඉන්නේ. එහෙමයි. යහපත් කර්මයක් කළා නම් මට යහපත් විපාක විඳින්න වෙනවා. අයහපත් කර්මයක් කළා නම් අයහපත් විපාක විඳින්න වෙනවා කියලා හිත හිතා ඉන්න කියනවා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? එහෙම ඉන්නකොට අයහපත් මේ නරක සිතිවිලි වලට, නරක දේවල් වලට හිත යොමු වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. යහපත් දේවල් වලට හිත නැඹුරු වෙනවා කියනවා. එහෙමයි. ආන්න ඒකයි. අයහපතට බයක් ඇති වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කුමක් සිහි කිරීම තුළද? කර්මය සිහි කිරීම තුළ. එහෙනම් ඒ වගේ මේ ලෝක සත්‍ය සියලු දෙනාත් කර්මය දායාද කරගෙන නේද ඉන්නේ. ඒ ලෝක සත්‍ය ගැනත් අපිට උපේක්ෂාවකටපත් වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න ඉදිරියේදී. එහෙමයි ස්වාමීනි. මේ චරිත මෙහෙම දෙයක් චරිතයක් බවට පත් වෙන සමහර සසර දෙයක් දන්නෙත් නැහැ. එහෙමයි. එහෙම තියෙනවනේ සමහරලාට. සමහර අය එක්ක නිතර තරහ යනවා. සමහරලාට සසර දෙයක් වෙන්න පුළුවන් ඒ කෙනාට. එහෙයි. දැන් ওই දාහනිය ගැන කියද්දි සුමනා සූත්‍රයේ තියෙනවනේ. දැන් දන් දෙන කෙනයි දන් නොදෙන කෙනයි ගැන කියද්දි කියනවා දන් නොදුන්නු කෙනාට වඩා දන් දුන්නු කෙනා පිරිසක් අතර ඉන්නකොට ප්‍රියමනාපයි කියන අනිත් අයට. එහෙමයි ස්වාමීනි. ප්‍රියමනාප කාය ක්‍රියාමයි කියන ඇති වෙන්නේ. ප්‍රියමනාප වචනමයි කියන ඇති වෙන්නේ. එහෙමයි. ප්‍රියමනාප සිතක්ම ඇති වෙනවා කියන දාහනිය ආනිසංස. එහෙමයි ස්වාමීනි. එහෙනම් පිරිසට ප්‍රියමනාප කෙනෙක් වෙන්න ආස නම් දානේ ඇලීන්ට. එහෙමයි ස්වාමීනි. මං කල්පනා කරේ ඒ දානේ අතර අග්‍ර දානේ ධර්ම දානයක් නම්. එහෙනම් මේ ධර්ම දානය කියන දේ අපි නිතර ලෝකෙට දෙනකොට මොකද වෙන්නේ? එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාටම ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙයි. එහෙමයි ස්වාමීනි. අම්මෝ මේ ධර්ම දාන දෙන පිරිස මේ කරගන්න පුදාර පින්න මට එකපාරට මතක් වුණේ. එහෙයි. ඒ තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ආමිෂ දානයකින් එහෙම පිරිස අතර ප්‍රියමනාප කායික ක්‍රියා උපද්දවන්න හේතු වෙනවා නම්, ප්‍රියමනාප වචන උපද්දවන්න හේතු වෙනවා නම්, ප්‍රියමනාප සිතක් ඇති කරනවා නම් අනිත් අයට දානය තුලින්, ආමිෂ දානයෙන්, ධර්ම දානයෙන් කෙසේ ඇද්ද? එහෙමයි. ධර්ම දානය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දානය අපි මේ සසරේ හොඳට මේක පුරුදු කරගත්තොත් එක පැත්තකින් සසරේ අපට ධර්මයේම ලබා දෙන්න ඒ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. එතකොට අර විදිහේ යම් පුණ්‍ය විපාකයක් උපද්දලා දෙන්න අනුග්‍රහ කරනවා. කොහොමද ධර්ම දානික ආනිසංසයත් තමයි සියලු සත්‍යයන් අතර අග්‍ර බවට පත් වෙන්න හේතු වෙනවා කියන. එහෙමයි ධර්ම ස්වාමීනි. දානේ. එහෙයි. ඔව්. එහෙමයි සියලු සත්‍යයන් අතර අග්‍ර බවට පත් කරනවා කියන. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඉතින් ඊට පස්සේ එතකොට අම්මයි තාත්තයි එයාට මෙහෙම කිව්වා. මේ ගෙදරින් ඔයාට මොනවද ලැබෙන්නේ නැත්තේ? හිඟන්න යන්න හැදුවනේ. එහෙමයි. මේ ඒ මිනිස්සේ ටික කලක් ඉඳලා කිව්වා කියනවා ඒකට මං හිතන්නේ කිව්වේ නැද්ද කොහෙද? ඒ මිනිස්සේ හිඟන්නටත් එපා වුණා කියලා. එහෙමයි. මාව අත්හැරලා ගියා කියන යන දවස් තාත්තට මෙහෙම කිව්වා කියනවා මගේ රෙදි කඩමාල්ලයි මේ තැටියයි මට ආපහු ඕන. මං ආයෙ හිඟා කන්න යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අම්මයි තාත්තයි මෙහෙම කිව්වා කියනවා ඉතින් ඔයාට මේ ගෙදරින් මොනවද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක් කියන හරි ගස්සලා දෙන්නම්කෝ කියලා. එහෙමයි. එහෙම කියද්දිත් එයා මෙහෙම කිව්වා කියනවා මට ජීවත් වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසියෙන් කිසි වැඩක් නැහැ. මට ඉසිදාසිත් එක පවුල් කන්න නම් ඕනම නැහැ කියලා කිව්වා කියනවා. එහෙමයි. ඒ ඉඳුල් කන්න මිනිස්සේවත් මාව දාලා කියා කියනවා. එහෙමයි ස්වාමීනි. පුදුමද? ඒක ස්වාමියාගෙන් ආදරේ නොලබන පවත් තියෙන මොකක් හරි. එහෙයි.
මං තනියම හිතන්න පටන් ගත්ත කෙනෙක් එක්ක මං කාටවත් නොකිය දිවිහානි කරගන්න. එහෙම නැත්නම් මම මාන වෙනවා. එහෙමයි. දැන් ගිහි කාලෙදි දැන් පීඩාව දරා ගන්න බැරුව එහෙම හිතලා. දැන් ඊනොට සිදාසි වාස පින්වන්තයි. එහෙමයි ස්වාමීනි. සසරේ පිනක් කළා තියෙන කල්යාණ මිත්‍ර ලං වෙන. සසරේ පිනක් කළා තියෙන බණ පද කන් දෙකට ඇහෙන පිනක් මොකක්ද? එහෙමයි. මොකක්ද උනේ? විනයදර බහුශ්‍රත සිල්වත් භික්ෂුණියක් හිටියා කියනවා ආර්යු ජිනදත්තා කියලා. ඒ භික්ෂුණී පිණ්ඩපාතේ වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා කියනවා. ගාන්ට පින කරගලෙන් හැටිද? එහෙමයි ස්වාමීනි. පස්සන්ට ඉවර වෙනකොට අර ටිකෙන් බැට කාලා මේ හිම්බත් වෙලා ඉන්නකොටම ගාන්ට එනවද? එහෙමයි ස්වාමීනි. පුදුමයි අසරි. එහෙයි. ඒ කියන්නේ මම කල්පනා කළා කර්මානුරූපව අර ගුටි කන තැනකුත් තියෙනවා. අනිත් පැත්තේ මොකද වෙන්නේ? ගාන්ට සසර දුකින් එතර වෙන කියන අවස්ථාවත් ගාන්ට ඒ විලා කරගෙන එනවා. සමහර මුලින් ආව නම් අර යවුන මදේ නිසා මේ බණ්ඩ පදවලට හිත යන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බැට කාලා කාමයන්ගේ ආදීන වලින් දැන් හිත මේ පිහිටලා තියෙන හොඳට. එහෙමයි. මේ කාමෙන් තුච්චයි කියලා. ඒ මොහොතේ දැන් කාමය ගැන කියන්නේ ජිනදත්ත රහත් තෙරණි. එහෙමයි. ඒ පින අසිරිමත්. පින අසිරිමත්. එහෙමයි ස්වාමීනි. සුදුසු කාලේ දන් දුන්නාම සුදුසු කාලේ තමයි යථාර්ථය කරා යනවා කියනෝනේ. සුදුසු කාලේ දන් දුන්නාට පස්සේ. ඒ කියන්නේ අසනීප වෙලා ඉන්නකොට ව්‍යසනයක් වෙලා ඉන්නකොට ඒක සුදුසු කාලයක් එතකොට. ඒතර ඒ සුදුසු කාලේ දන් දෙන කෙනාට තියෙන එකක් තමයි කියනවා සුදුසු කාලෙදී එයාගේ ජීවිතේ ඒ කටයුත්ත ඒ සාර්ථක වෙනවා කියන එයාගේ. එහෙමයි. දැන් අධ්‍යාපනයේ කාලේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථක. ජොබ් එක කරනකොට ජොබ් එක සාර්ථකයි. ගෙවල් දොර හදා ගන්න කාලේ ඒක සාර්ථකයි. දරුවන් කටයුතු ඒක සාර්ථකයි. මේ ගාන්ටට ධර්මයේ ලැබෙනවා යාට. එහෙමයි. මම කල්පනා කළා මේ ධර්ම දානේ අපි මේක තමයි සුදුසුම කාලේ දෙන්න. එහෙයි ස්වාමීනි. මේ මිනිස්සුන්ට මේ කිසි දෙයක් කරගන්න බැරුව හිර වෙලා පීඩාවෙන් ගෙවල් වලට වෙලා විහාරස්ථානකට යන්න විදියක් නැහැ, සංඝයා වහන්සේලා දකින්න විදියක් නැහැ. මෙහෙම ධර්ම දානයක් කරනකොට කොහොමද එතකොට? එහෙමයි ස්වාමීනි. මට හරියට සිහි වුණා මේක සුදුසුම කාලේ. දැන් අපි වුණත් එන්නේ දැන් මේ මරණ බයනේ සමහරලාට එන්නේ. එහෙමයි. මේ කොරෝනා වෛරසය කොයි වෙලාවෙ ඉතින් මොන මොහොතේ හැදෙයිද දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේක සුදුසුම කාලේ ධර්ම දානෙ දෙන්න. එහෙමයි. මං කල්පනා කළා ඒතර ආමිෂ දානේ සුදුසු කාලේ දීලා ඒ වගේ ආනිසංශයක් ගෙනත් දෙනවා නම් ධර්ම දානේ ඒකට සුදුසු කාලේ දෙනකොට කිසිය ආනිසංශයටපත් කරයිද? එහෙමයි. සුදුසු කාලේ තමන්ගේ ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ සාර්ථකත්වයට ගෙන යන අනුග්‍රහ කරાવી. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින ගැන හිතා සතුටු වෙන්න මේ දුර්ලභ අති උතුම් අවස්ථාවක් මේ සුදුසුම කාලේ ධර්ම දාන දෙන්නේ. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? එතුමිය දැකලා මේ ආසනයක් හදලා දුන්නා කියන. එහෙමයි ස්වාමීනි. භික්ෂුණියක දෙපා වැඳලා දානි පූජා කළා කියන. එහෙමයි. දම්පැම් වලින් කැවිලි පෙවිලි වලින් සැලකුවා කියන. ආර්යාවෙනි මාත් කැමති මහාන වෙන්න කියලා උන් කියා සිටියා කියන. එහෙමයි ස්වාමීනි. ඒකට තාත්තා කිව්වා කියන දුවේ අනේ ඔයා පැවිදින්න යන්න එපා. එහෙයි. මේ දෙමව්පියන්ට ඔක තේරෙන්නේ නැහැ නේ. එහෙමයි. එකම දියණියනේ. එහෙයි. අනේ මේ ගෙදර ඉඳගෙන ධර්මයේ හැසිරෙන්නකෝ, පින් කරන්නකෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මාන දීලා සලකන්නකෝ. එහෙමයි. මං තාත්තා ළඟ වැඳ වැටුණ ඇඬුවා කියනවා. නෑ මං කරගත්තු පව් තමයි මේ. මම්ම මේ පව් දිරවල අවසන් කරලා දාවන්නවා. අන්න බලන්න පුදුමනේ. පලි ගහන්න ගියාද? අද උනා නම් මොකද වෙන්නේ? අර තුන් දෙනාටම ඩිවෝස් කේස් තුනක්. එහෙමයි. මේ මොනවද මේ නඩු දාලා. එහෙයි. පලි ගහලා නඩු දාලා. එහෙමයි. වන්දි ඉල්ලලා. එහෙයි. වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන් වෙනවා. අද හරි පුදුමයි. ඉතින්ට යනවා මිසක ධර්මානුකූල අදහසකට එන්නේ. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තාත් මේ කිව්වා කියනවා මේ ඊට පස්සේ තාත්තා මෙහෙම කිව්වා නර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණලා අවබෝධ ලබා ගන්න නිවනටපත් වෙන කියලා තාත්තත් ආශිර්වාද කළා කියනවා. මම දෙමව්පියන්ට නෑදෑ පිරිසට වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහාන වුණා. මහාන වෙලා 7 දවසින් මන්ත්‍ර විද්‍යාව ලබා ගත්ත කොහොමද වැඩි? අර වගේ සැමියගෙන් ආදරේ නොලබන එහෙම එකක් තිබ්බට හැබැයි දවස් 7න් රහත් වෙන පින තිබ්බා. දාර පිනක් සසරේ ඒකනේ ඉන්න. එහෙමයි ස්වාමීනි. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන පින තිබ්බා. එහෙයි. මේරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන පින තිබ්බා. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය නැමැති හින්දුවෙන් සියලු රාග දේශ මොහ සිඳලා මේ සිත නැමැති මේ වදකයා දමනය කරන මහානුභාව පිනක් තිබ්බා. කුසල සම්පත්තියක් තිබ්බා. එහෙමයි ස්වාමීනි. පුදුමයි නේද?
ඊට පස්සේ මොකද උනේ මං අතීත ජීවිතය ආත්ම භව 7ක් සිහි කරන්න පුළුවන්. මම මේ ජීවිත විපාක වින්දේ ඒ කාලේ කරපු පවක්. එහෙමයි ස්වාමීනි. මං ඔයාට ඒක කියන්න හොඳට අහගෙන ඉන්න. මීට ආත්ම භව 7කට කලින් ඒරකච්ච නගරේ ගොඩක් ලස්සන ධනෙ තියෙන ලස්සන රන්කරුවෙක් හිටියා. ඒ තමයි මම. එහෙමයි. කොල්ලෙක්. එතකොට ජීවිත 7කට පෙර කොල්ලෙක්. දැන් මේක කෙල්ලෙක් වෙලා. එහෙමයි. මං තරුණකමින් මත් වෙලා හිටියා. මං නොයි කාන්තාවන් පස්සේ ගියා. එහෙමයි. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුනේ නිරේ. වැඩිකාම සේවනයේ ආදීනම කොල්ලෙක් වෙලා හිටපිච්ච එක නිරේට ගියා වුණ. එහෙමයි. මනුස්ස ජීවිතේ නැති වුණා නිරේට ගියා. මං ගොඩක් කල නිරේ දුක් විඳා. නිරේන් චුත වුණාට පස්සේ උපදුනේ වැඳිරියගේ කුසේ. කාම දාහේ තියෙන ආදීන. එහෙමයි ස්වාමීනි. පුදුමයි. එතකොට මං ඉපදිලා දවස් 7යි වඳුරු ලැලේ නායකයා නායක වඳුර මගේ පුරුෂ ලිංගේ හූරලා දැම්මා. එහෙමයි. කොමක් නිසාද? පරිස්ත්‍රීන් ශ්‍රේවණය කරපු කර්ම විපාක තමයි කියන මං ඒ වින්දේ. එහෙමයි ස්වාමීනි. පුදුමයි. එහෙයි. මං එතනින් චුත වුණා. සින්ද වනේ හිටියේ එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බූරු දෙනා. එහෙමයි. ඒ ගමන මං උපන්නේ ඇගේ කුසේ. එහෙයි ස්වාමීනි. දැන් මේ තිරිසන් නිරේට නිරේන් තිරිසන් ලෝකෙට. එහෙමයි. කුමක ආදීන? කාම දාහේ ආදීන. ඉතින් මේ වැඩිකාම සේවනයේ ආදීන. බීමේ ආදීන. එහෙමයි ස්වාමීනි. මං කුඩා කාලේ මගේ මේ රහසඟ තැළුව කියනවා. එහෙමයි. 12 අවුරුද්දක් දරුවෙන් පිටේ තියාගෙන ඇවිදගෙන නමුත් අර රහසඟ තලපු නිසා ඒ තැන් කුණු වෙලා දුක් විඳ කියන පණුව ගැහුව කියන පරිස්ත්‍රීන් ශ්‍රේවණය කරපු පව. එහෙමයි. මං එතනින් චුත වුණා. හරක් වෙලෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක්ගේ කුසේ ඉපදුනා කියනවා. එහෙමයි. රතු පාට වහු පැටියෙක් 12 වෙනි මාසයේ විදියට මර රහසක තලලා. එහෙමයි. මන් නගුල් උස්සගෙන ගියා ගැල් බර කරගහගෙන ගියා අන්ධෙක් වගේ පරිස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වුණා කියන අන්තිම කාලේ ලෙඩ වුණා කියන. එහෙනම් මේ අන්ධ වෙන්න හේතුව ලෙඩ වෙන්න හේතුව බලපාන අපේ සංසාරේ. එහෙමයි ස්වාමීනි. වැඩිකාම සේවනය. එහෙමයි. මං එතනින් චුත වුණා. නගරේ වීදියේ 16ගේ කුසේ තමයි උපන්නේ. 16ක් කුසේ. ඊට පස්සේ පරිස්ත්‍රීන් සේවනය කිරීම විපාකේ බලන්න ඒවතාවේ මං ගැහණියකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි නපුංසකේ. එහෙමයි. බලන්න. එහෙමයි. කාම දාහේ ආදීන. මං අවුරුදු 30 දී මැරුණා. මං ගොඩාක් දුක් විඳ ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලකයි මං ඉපදුනේ. එහෙමයි. ඊළඟට ඉපදුනේ මං ඊළඟට ඉපදුනේ ඒ ගමන මං ස්ත්‍රියක්. කොතනද අර මහා දුප්පත් තැනක. එහෙමයි. දුගී දුප්පත් බවින් පීඩා විඳින තැනක පුංචි කෙල්ලක් වෙලා ඉපදුනා. එහෙමයි ස්වාමීනි. පිරිමි බව ස්ත්‍රී බවට නිරේට නිරේන් තිරිසන් බවට තිරිසන් ලෝකෙන් නපුංසක බවට නපුංසක බවින් ස්ත්‍රී බවට ගෙනාවා. පිරිමි බව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. එහෙමයි ස්වාමී. එක අකුසලයක කාම දාහයෙන් මේ වැරදි කාම සේවන කිරීම නිසා. එහෙමයි. අපේ ගෙදරට ණය ගෙවා ගන්න බැරි වුණා. ගැල් නායක අපේ ගෙදරට ඇවිදින් මං හඩක් බලහත්කාරීව මාව අරගෙන ගියා. එහෙමයි. එතකොට මට වයස 10යි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්තා. පොඩි කෙල්ල. අවුරුදු 16යි. එයාට හිටිය හොඳ සිල්වත් ගුණවත් ස්වාමි භක්තිය තියෙන බිරිඳක් හිටියා. මට ඒගෙන ඉරිසියා හිතුණා. එහෙමයි. ඉතින් මං කලේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට කටයුතු කිරීම. අන්න බිරිඳ සැමියාගෙන් ආදරේ නොලබන්න හේතු. එහෙමයි ස්වාමී. පවුලක් කඩාකප්පා කළා පොඩි කෙල්ල. එහෙයි. මන් 16ක් වගේ ස්වාමීට උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරලා යන්නේ කුමක් නිසාද? අර පවුල් කඩාකප්පල් කරපු නිසා. එහෙමයි. හොඳට මතක තියාගන්න මේ පවුල් නම් කඩාකප්පල් කරන්න එපා. එහෙමයි. සසර පුරාවට සැමියෙක්ගෙන් ආදරය ලබන්න බෑ, බිරිඳෙක්ගෙන් ආදරය ලබන්න බෑ. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. ලීසි පාසු පවක් නෙමෙයි. මේ පවුල් කඩන අයට තමයි පුදුම මේ ලස්සන කරුණක් මේක නේද? එහෙමයි ස්වාමීනි. ඔව්. පවුල් කඩන අයට ස්ත්‍රී පුරුෂයන් ભેද කරන අයට එහෙමයි. ලස්සන කරුණක් මේක. මං 16ක් වගේ උපස්ථාන කරද්දි සැමියා කියන්නේ ඇයි අර බිරිඳකින් අර සැමියා වෙන් කළානේ. එහෙමයි. දැන් බලන්න ඊ ටික ඉවරනකොට කොහාද ආවේ? මනුස්ස ලෝකේ සිටු ගෙදරක ලස්සන කෙනෙක් වෙලා. අර ඔක්කොම ඉවරයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තියෙන රංකරුවෙක් වෙලා ඉන්න කාලේ පින ඉතුරු වෙලා තිබිලා තියෙනවා. එහෙමයි.
දැන් මේ පව ගෙවිලි ඉවරනකොට ඉස්මතුනේ කොහමද? අර පින ඉතුරු වෙච්ච පින එකතු වුණා. හැබැයි මේ පිනට මේ පව මිශ්‍ර කරගත්තා. එහෙමයි. ලස්සන කෙනෙක් ධනවන්තයි ඊළඟට ගුණවත්කම් තියෙනවා. නම මොකද උනේ? අර පව මිශ්‍ර වුණා. එහෙමයි. හිතා ගන්න බෑ නේද මේක? ස්වාමීනි හරි පුදුමයි. දැන් මනුස්ස ලෝකේ ඉසිදාසියගේ අම්මා තාත්තා හැමෝම වැරෙන් උත්සාහ කළා වුණත් කාරණා පිහිටවන්න අපිට දැන් තේරෙනව නේද? එහෙමයි ස්වාමී. පින් ඇද්ද මොන්න කෙනා ගැහුවත් පින අරගෙන ඉස්සරහට යනවා. එහෙමයි ස්වාමීනි. පව් ඇද්ද කොච්චර සපෝට් දුන්නත් ඒ කෙනා යන්න වැටෙන්න ඕන තැන වැටෙනවා. එහෙමයි. ඒ නිසා හිතා මේ තම සතුට වෙන මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ මේ සියලු පින් පරේන පින තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන පින අපට උදාාර පින ලැබුණා. එහෙමයි. ධර්මය අවබෝධයෙන් සරණ යන උදාාර පින ලැබුණා. සියලු මේ ආරි මහා ශ්‍රාවක සංගරුවන සරණ යන උදාාර පුණ්‍ය සම්පත්තිය ලැබුණ සතර පායෙන් ගලවන මහා පුණ්‍ය සම්පත්තියක්. එහෙමයි. ඒ සතර පායෙන් ගලවන මේ පුණ්‍ය සම්පත්තිය උදේහවස සිහි කරන්න. ඒ සතර පායෙන් ගලවන පුණ්‍ය සම්පත්තිය උදාාර බවට පත් කරන සීල සම්පත්තිය දියුණු කරගන්න. එහෙමයි. ඒතර මේ උදාාර පුණ්‍ය සම්පත්තියට මේ ධර්ම ශ්‍රවණය ධර්මයේ කියවීම ධර්මයේ අනිත් අයට ශ්‍රවණය කරන සලස්සමින් සසර පුරාවට තමන්ගේ ජීවිතය උදාාර බවට පත් කරගන්න පුණ්‍ය සම්පත්තියක් රැස් කරගන්න. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාම සතුටු වෙන්න. මේ උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාම තමන්ගේ ජීවිතය රකින්න, සුරකින්න, ප්‍රඥාවන්ත කරවන කල්යාණ මිත්‍ර සම්පatti ලබා දෙන උදාාර පුණ්‍ය සම්පත්තියක්. ඒ නිසා මේ පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් සියලු දෙනාට සසර දුක් දුරු කර ගන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා විශේෂයෙන් නිසිදාසියගේ කතා පුවත ගෙනහැර වදාලා. ඉතින් කර්මයන්ගේ බලවත් විපාක පිළිබඳව අපට කරුණ වටහා ගන්නට අවස්ථාව ලැබුණේ. මහා සංඝරත්නයේ අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනා පවත්වන්නට යෙදෙන්නේ. අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 42 දෙවන පටුමග අඹතැන්නවත් බණ්ඩාර වෙරන් ලිපිනේ පදිංචි පින්වත් ඌව පළාතේ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාරකේ දිසානායක පින්බර මහත්මයා විසින් මීට මාස එකහමාරකට පෙර මිය පරලෝකීය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදිගුරු ඒ.එම්.එම්.ජේ. අමරපති ගුරු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්වතුන්ගේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලෝක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන ධර්ම ප්‍රචාර කටයුතු මේ සම්බුද්ධ ශාසනයේ මේ සේවාවන් සුවසේ කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමිරක වෙන සැලසේවා. උතුම් ධර්මයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මීට මාස එකහමාරකට පෙර මිය පරලෝකීය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදිගුරු ඒ.එම්.එම්.ජේ. අමරපති ගුරු මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා
පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ ඌව පළාතේ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාරකේ දිසානායක පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඩී.එම්. චතුර චන්දින් බණ්ඩාර, ඩී.එම්. තරුණ ජනන්දේ බණ්ඩාර යන පුතුණුවන් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කේ දිසානායක මහත්මයාගේ ඌව පළාතේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. අමරපති පවුලේ සියලු දෙනාට සියලු යහපත උදා වේවා. වැලිමඩ සමාධි කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධිපතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට සියලු යහපත උදා වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු ජනතාව සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 46 දෙවන පටුමඟ අඹතැන්නපත්ත බණ්ඩාරවිල යන ලිපිණේ පදිංචි ඌව පළාතේ ආර්ථික විද්‍යාදේශක බණ්ඩාරකේ දිසානායක මහත්මයා ඇතුළු ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දිනමත් තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පිනති ඔබට අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන්ම සනසා ගන්න හැම දිනාටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.